මට සන්තෝෂයි. ස්තුතියි. ස්තුතියි. නවාවට හැමෝටම හරි සන්තෝෂයි. තාත්තගේ වාසනාව. හොඳයි යන්න. සුභානියක් ප්‍රමාද. ඒත් ආවනේ. ඔබ පෙම්වතාට සුමාන 3ක් නිවාඩු නැව යහතින් ගෙනාවත. ස්තුතියි. ඔබ පේනවද මර්සිඩීස්? මුල් මහත්තයා මොකද? කොඩිය මොකද අඩකුඹු? ෆර්ඩිනෑන්ඩ් මොකද වෙලා ඇත්තේ? එඩ්මන් දරුවා මට ඔබ දැකීමෙන් ඇති වුණ සතුට. මොකද කොඩිය අඩකුඹු කළේ? කෝ කප්ටන් නිකොලායි? ගමනේදී කනගාටුදායක සිද්ධියක් වුණා. කපිතාන් මරුමුවටපත් වුණා. මොලේ වුණා. නිකොලායි මලා මෝදී ආදාන කළා. නැවේ බඩු ඔක්කොම සුරක්ෂිතයි. කිසිම අඩුවක් නැතුව. සේරම සුරක්ෂිතව තියෙනවා මිස්ටර් මොලේ. බොහොම හොඳයි. ඒ කනගාටුදායක සිද්ධියෙන් පස්සේ කවුද නැවේ පාලනේ බාරගත්තේ ඔබද? ඔව් සර්. ඔබ දන්නවද සර්? කපිතාන්ගේ හුස්ම ටික පිට වුණා විතරයි අපි මිස්ටර් ඩාන්ටේ පාලනය ගත්තා. අපි කාගෙන්වත් අහන්නේ නැතුව. කපිතාන්ගේ දෙවෙනි වශයෙන් මම පාලනේ බාරගත්තා. ඒ බොහොම හරි. ඒ අවස්ථාවේදී ඔබ බුද්ධිමත්ව කටයුතු කර තිබෙනවා. ඒ ගමනේදී සිදු වුණු වෙනස් සිද්ධීන්. ඔව් සර්. කරුණක් තියෙනවා. ඔය හිරකඩ මෙහාට ගේනවා. සද්රුස් ආදාහන වෙලාවෙ මම ගපඩාන් බඩු හොරකම් කළා වුණා සර්. අතද කද්රුස් දැන් හොරකමත් ඔබේ කත ක්‍රියාවලියට එක්කලාද? අපේ සර්ව බලධාරී ඩාන්ටේසේ කිව්වොත් මම හොරෙක්. බවුව බාර දෙමු පොලිසියට. මම කැමති නැහැ හිරියවන්න මෝදී නිදාස් වෙන්න කෙනෙක්ව. හැබැයි මගේ නැවේ මෝදී ඩක් නෑ. ඔබේ නැව කිව්වා? මං කිව්වේ මේ වැඩ බලන කපිතාන් හැටියට මොකද්ද මොහුට දෙන්න දඬුවම? ඔබ නිදාස් කද්රුස්. හැබැයි මූණට ආයෙත් පෙන්වන්න එපා. ඔය තරම් පරිත්‍යාගශීලී වෙන්න එපා මිස්ටර් ඩාන්ටේ. දෙවියෝ ඊර්ෂ්‍යා කරයි. තාත්තේ දොංගාර කියනවා එන ගමන් නැව නතර කරාලු එල්බාවේ. එල්බාන්? මොකද එල්බාවේ? මගේ නැවට වැඩක් නෑ එල්බාවේ. කපිතාන්ගේ අනස ඒක කපිතාන් විතරයි ගොඩ බැස්සේ. ඇයි? ඔබ හිතනවාද හම්බ වෙන්න ගියා කියා නෙපෝලියන්ද? කිව්වේ නෑ දූපතට ගියේ හේතුව නම් සර්. පුදුමයි. හරි පුදුමයි. ඔව් ලිය කීවිලි දුන්නාද? අන්තිම කැමැති පත්තරේ. කැප්ටන්ගේ අවසාන මොහොතේ මට මේක දුන්නා සර්. නම ලිපිනේ නෑනේ. ඔහුමට සියලු විස්තර කිව්වා දෙන්න තැන ගැන. ඒක එහෙමනම් එහෙම වෙච්චා. මම ඔබ තව රඳවන්නේ නෑ පුතා. මේ නාකි මොරලට වඩා විශේෂ කෙනෙක් බලා ඉන්නවා. යන්න. Mercedes!
මෙන්න තවත් සමාජිකයෙක්. මොන සමාජිකයෙක්ද? වනසන සමිතියේ එඩ්මන් දාන්තේව. ඔබ කැමති වෙයි නේද ලුතිනන්? බාධක දුර වෙනවා නම් ලබා ගන්න හුරු බෝටි ලස්සන මර්සිඩීස් එක. කඩවපන්. ඒව අම්මට ඕනේ නෑ. ඉඳ ගන්න. කරුණා කරලා. ඔය ඇති. ඉවසන්න. අහන්න වේදී. මම දන්නවා දුරු කරලා දාන්න හොඳ පිළිවෙලක් මේ බාධක කම්කටොළු අපේ ජීවිතවලින්. පළමුවෙන්ම මොකද්ද දෙන දඬුවම? බොනපාට්ගේ මිනිහෙකුට මේ අවදි. මොනවද කිව්වේ? බොනපාට්ගේ? අපිට එනකොට අපේ නැව නතර කළා එල්බාවේ. එල්බාවේ? කැප්ටන් ගොඩබැස්සා. මැරෙන්න දවස් දෙකකට ඉස්සෙල්ලා ඔහු දාන්තයට ලියුමක් බාර දුන්නා. ඉතින් කල්පනා කරලා බලනකො. මම හිතන්නේ කැප්ටන් ලෙක්ලියර් ගොඩබැස්සේ හිරේ ඉන්න නැපෝලියන් බොනපාට් එක්ක සාකච්ඡාවකටයි. මම කියන්නේ අපි මේ තත්ත්වෙන් ප්‍රයෝජන ගන්න. මොකද ඔබ කියන්නේ? ළමයා මේට ගේන ඔය කරදාසි පෑනයි තීන්තයි. ගේනවා සර්. ඉක්මනට ගේනවා. එඩ්මන් ඇයි තාත්තේ? මගේ ආචාරශීලීකම් නැත්තේ නෑ. ඒත් මට මර්සිඩීස්ගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මොකද්ද? අර තරුණ ලුතිනන් ජෙනරල් මොන්ඩේගු ආරංචිය හොත් ඔබට ආලෙන්ලු. ඔව් ආලසටකින් පරාදයි. ප්‍රශ්නයක් නැහැ. ෆර්ඩිනන් හරි හිතුවක්කාරයා. ස්පාඤ්ඤකාරයා. ඔහුවෙන් පලිගනීද කියන්න බෑ. පිහිපාරකින් දන්නවනේ. මගේ කඩුවොට්ටු ස්පාඤ්ඤ පිහියට. පිහිලුවා. ඔය කතාව නැහැ. සුභාරංචි තියනවා කියන්නේ. ඔව් ඒක කියන්න. නෑ මොණ්ඩේගු ඔබ ලියුවොත් තමයි හරි. මගේ අත්තකුරු හොඳ වැඩි තේරුණාද? ඒකට ඕන නූගත් අකුරු. දැන් ඇඩ්‍රස් කරන්නකෝ. ඇඩ්‍රස් එක ගරු පැමිණිලිකාරතුමා වෙතයි මාස පැමිණිලිකාරතුමා මෙහෙම පටන් ගන්න. උතුමාණෙනි. කැප්ටන් පදවිය? ඔව් කැප්ටන් පදවිය. රන්පවුන් 100යි ගමනකට සම්පූර්ණ ආදායමෙන් කොටසකුයි. සන්තෝසයි. ඉතුරු ටිකක් කියන්නකෝ. තාත්තේ මගේ පළවෙනි පඩියෙන් මං අරන් දෙනවා තාත්තටම ගෙයක්. වත්තක් එක්ක වවන්න. ඔබ කැමති රෝස මල් ගුම වවන්න. ලස්සන මල් වත්තක්. මොනවද බලන්න? නෑ මොකුත් නෑ. දැන් ඔබ දෙපළ අඹුසමියන් බව පවසමි. හෙට උත්සවයේදී මෙසේ පැවසූ විට මනමාලයා සිප ආචාර කරයි. දැන් නෙමෙයි. හෙට උත්සවය. දැන් ඕගන් එක වාදනය කරන්න. Will take her by the arm and lead her up the aisle out of the church. Do it. Now the others, family and friends, will turn and follow them up the aisle. No, not tomorrow, I said, not today. Tomorrow, I said. Remember to come back tomorrow for the wedding. Don't forget. Tomorrow, I said. Edmund Dantes? That is my name, monsieur. You're under arrest. What's the meaning of this? What is my offense? සරවන්නවේ නේද වැඩ? එහෙමයි පැමිණිලිකාරතුමනි. ඔබ කුමන්ත්‍රණ වැඩවලට බියක් නැතුව වගේ. කුමන්ත්‍රණ? අත්අඩංගුවට ගත්තේ මංගල සරසුමේදී. හෙට මගුල් උත්සවය. ඔබ සේවය කළාද පිටුවහල් බොනපාට් ළඟ? බොනපාට්? මොනවද ඒ කතා? කාගෙද බොරු මේවා? අපිට ආරංචි ඔබේ දේශපාලන ප්‍රතිපත්ති අන්තවාදී කියලා. අන්තවාදී? පිල්ෆෝර්තුමනි ඔය බොරු. මම මොහොතට මගේ පෙම්වතියට මගේ පියාට නෝවට මං ආදරේව දේශපාලන කරන ඔබතුමා කියන ආකාරයෙන්ම මං අන්තවාදීක් විය යුතුයි.
එහෙම නේද උතුමාණනි? එහෙම නේද? මට ඔබ විශ්වාසයි. මේ අත්තකුරු අඳුරනවද? නෑ සර්. විශ්වාසද? අඳුරන්නේ නෑ? නෑ සර්. ඔබට කැප්ටන් ලියුමනක් දුන්නද? ඔව් සර්. ඔය එක. ඒක මගේ ළඟ තියෙනවා. මේට දෙන්න. මං පොරොන්දු වුණා එක රාජුගේ නාමයෙන් මම අහන කරන එක මෙහෙ දෙන්න. රජුගේ නාමයෙන් එහෙමනම් මොකක්ද ඔක තියෙන්නේ? දන්නවා නම් ලියමනේ ඇති දේවල් ඔබ ළඟවත් තියාගන්නේ නැහැ. ඒ සඳහන් වෙන්නේ බැරෑරුම් දෙයක්. ඒ ඉල්ලූ විට දුන් නිසා පැහැදිලි වෙනවා ඔබ සම්බන්ධ නැති බව නිශ්චයටම. මේට මා නිර්දෝෂ නම් උතුමාණනි. යන්න ඔබේ පෙම්වතිය වෙත. ඔබට දෙවි පිහිටයි විල්ෆෝර්තුමනි. මොහොතකට නවතින්න. ඇයි උතුමාණනි? මේ කවරේ ඇඩ්‍රස් එක නැහනේ. ඒ බාර දෙන තැනත් වෙලාවක් කිව්වා. කීයටද? අද රාය උතුමාණනි. ඇඩ්‍රස් එක? නම්බර 15 මාර්ටන් මාවත. විශේෂ අයෙකුටද? ඔව් මාටිර් කියලා මහතෙකුට. නැවතත් කියන්නේ නම. ෆ්‍රන්සුවාද මාටිර්. එහෙමනම් මම යන්නම්. නෑ. තව ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔබ දන්නවද මේ මිනිහා මාටිය? නෑ. කාටවත් ඔහුගේ නම කිව්වද? ඔබතුමාට අර වෙන කාටවත් කිව්වේ නෑ. හොඳයි. මට කියන්න කනගාටුයි ඔබව දැම්ම නිදහස් කරන්න බෑ. ඒ අය උතුමාණනි. මේවා දේශපාලන චෝදනා. පැය 24ක් අත්අඩංගුවේ. ඒකයි නීතිය. ඔබ නිදහසට උදේ පොරොන්දු වෙනවා. ප්‍රධාන පැමිණිල්ල ඔබට විරුද්ධව තියෙන්නේ මේ ලියමනේ. ලියමන නැතිනම් කිසිම චෝදනාවක සඳහනක් නැහැ කොහෙවත්. විල්ෆෝර්තුමනි. ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලෙක්. මේ හොඳින් අහගන්න. කවුරු හරි ප්‍රශ්න කළොත් මේ ලියමන ගැන කිසිවක් කියන්න එපා. නෑ උතුමාණනි කියන්නේ නැහැ. ඔබ කවදාවත් අසන්නේ නැද්ද මාටියර්ව? එහෙමයි. හොඳයි. ඔබ නීතිහලට ගෙන යයි අද රාට පමණක්. කලබල වෙන්න එපා. ඒක අපේ සම්ප්‍රදායක්. මාටියේ ඇයි ඒ නම මරණයට එක් මාව ලුහු බඳින්නේ? සමා වෙන්න සර්. මේක නෙමෙයි අපි ආයුතු මග. කරුණා කරලා කියන මාව ගෙනියන්නේ කොහෙද කියලා? කරුණා කරලා මම හොඳ අවවාදයක් දෙන්නම්. කටවහනවා. විල්ෆෝර් මහත්තයා මට කිව්වේ මාව ගෙනියන්නේ తాවකාලික අවවාද හැම විටම පිළිගනිනවා. සුබ සන්දාවක් මාටියර් මහතාණෙනි. මොකද මෙහෙ? ඔබ පණිවිඩකරුවෙක් බලාපොරොත්තු වෙනවද? මම නෙමෙයි කොහොමද? මම නෙවෙයි නෑ. කරුණු ඔබට කෙටියෙන් කියනවා නම් ඔබේ පණිවිඩකරු අපිට අහු වුණා තාත්තා. මගේ පණිවිඩේ පිලිස්සුවා. ලියමන නම් පිලිස්සුවා. පණිවිඩය මෙතන ලියවිලා පැහැදිලිවම. දින නම් තැන් ඔක්කොම කරුණු. ඔබලාගේ එම්පදෝරු රජු එල්බාවෙන් පැන ගන්නට කර ඇති සැලසුම් ඒවා ඔබට කීමට අදහසක් නැහැ. ඔබ කොහෙද මයි පුතා? තාත්තගේ හොඳට කියන්නේ. මම දන්නවා ඔබ හවුල් කරුවන් පාවා නොදෙන බව. ඒත් එසේ කරන්න වෙයි ඉදිරියට ඔබ මා කියන විදිහට නොකරුවොත් යවනවා ඔක්කොම නම් පොලිසියට. ඔබ කවදාවත් කපටියානේ ආත්මාර්ථකාමී මුර්ගා. ඔබ මගේ රැකියාවට එදා සිටම විශාල කරදරයක්. මගේම තාත්තා නැපෝලියන්ගේ අනුගාමිකයෙක්. රහස එළිවෙන බියෙන් ජීවත් වුණු කාලය හොඳටම ඇති.
ඔබේ බැඳීම් ඔක්කොම ඒ පක්ෂයට දැන් ඉවරයි. ඒ නිසා අද ඉඳලා මගේ දැසින් ඉක්මනින් ඈත් වෙන්න. ඔබ ප්‍රංශයට යනවා මාත් එක්ක. ප්‍රංශයට? ඔව් ඔව්. දෙන්න තියෙනවා පොතක් ප්‍රංශ රජයට. බය වෙන්න එපා. සඳහන් කරන්නේ නෑ කොහොමදවත් කුමන්ත්‍රණකරුවන්ගේ නම්. කියන්නේ සත්‍ය. ඒ ටික ඇති වෙයි මවිත කරන්න ලොක්කන්ව ප්‍රංශේ. මාව රජුගේ අවධානයට යොමු වෙයි. ඔබ නබෝ කලකින් පියෙක් වෙයි. ශ්‍රේෂ්ඨ පුතෙකුගේ. කොහොමද? මාව එතනට ගෙනියන්න එපා. Arabang! 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 Ihan na kaya! Mama, ko'y din na kayo bang? Ko'y din na! යාළුවා දැන් උඹ ඉන්නේ සතෝදීප් හිරගේ. මේක වැරදීම. මාව ගෙනියන්න කිව්වේ නීතිහලට. විල්ෆෝර් මහත්තයා යන කලේ. අඩු තරමේ විල්ෆෝර් මහත්තයාට පණිවිඩයක් ගමු. රාජ්‍යරුවන්ට යවන්නද නැත්නම් දේවියටද? මේ වරල්ලා. විල්ෆෝර් මහත්තයා මගේ මිත්‍රයා. එයා මේක දැනගත්ත දර හුඟක් තරහ යාවි. මෙවරෙන් එනං නියුමක් දෙන්නපන්. මේ මොකද? මොකද්ද කළේ? මා කළ වරද? කෑම මේ හන්ද පොඩ්ඩක් ඉන්න. මට කියන්න පාලකයා හැම වෙන කවද්ද කියලා. යම් දවසක මාව අදනේ නිදහස් කරන්නේ. අද විල්ෆෝර් මහත්තයාගේ අන. අපිට එහෙම අනක් නැහැ. Mercedes. අද නුඹට කොහමද? බඩගිනිද? තව දවසක් නොකා ඉඳිමු. ඉන්නවා. ඔව් ඉන්නවා. බඩගිනි වැඩි වෙලා පණ ඇවිල්ලා වගේ. මෙන්න
කවුද? ඉත කරුවෙක්ද? ඔබට මම ඇහෙනවද? Edmond Dante. ඔබේ හිලකට වෙයි. බොනපාටගේ කල් නේනු මං. මෙයාට කොප වෙන කල්ද? මම දන්නේ. මම හිර දැම්මේ පෙබරවාරි 28 වෙනිදා 1815 දී. එහෙනම් අවුරුදු 10ක්. ඔබ කොපමණ කල්ද? මම මේ පැත්තෙන් ගලතල්ල කරන්න. මං ෆරිය පියතුමා උපන්නේ ඉතාලියේ පූජකයෙක් වුණෙත් ඉතාලියේ මම මෙහාට ආවේ 1810 දී 15 වසරක් දේශපාලන පෙරළුම් නිසා ඔබ හිර කළා ඔබ බොනපාට් කල්ලිය කියලා මං හිරේ බොනපාට් කල්ලිය නෙමෙයි නිසා අවුරුදු 5ක ඉස්සෙල්ලයි සැලසුම් කළේ මෙතනින් පැන ගන්න. ඊට අවශ්‍ය ආයුධ හදන්න සිද්ධ වුණා. ඒව සකස් කරගන්න අවුරුදු 5ක් විතර ගියා. මං උඹගේ කයින්ට වෙලා අවුරුදු 3ක් වෙනවා. 3ක් තිබුණු එකම ගණිත මිනුම් උපකරණය මෙන්න මේක. දැන් මට පේන්නේ ඒකත් පොඩ්ඩක් වැරදිලා වගේ. මං හිතුවේ මේ බිත්තිය මෝදයිද කියලා. දැන් බැලුවාම 4ක් නෙවෙයි 5ක් තියෙනවා. මුදු බිත්තියටද? ඔව් ඔව් ඔව්. යන් අනික යම් මාත් එක්ක එන්න මාත් එක්ක. මගේ අතකොළුව මේ ගල් කටුව වලින්ද මේවා? මම මේවා හැදුවා.
මේ සටහන මොකක්ද? ඕකෙන් තමයි වෙලාව බලන්න. දැන් වෙලාව 12:15. රොලෝසුවක්. ඔරලෝසුවයි දිනපොතයි ග්‍රහ චක්‍රාවාටයයි මම පෙන්නන්නම්කෝ තව මගේ වැඩ. මෙන්න මගේ උපකරණ. මේ මගේ ඉඳි කටුව. මේක හැදුවේ මාළු කටුවෙන්. මගේ කපන කටුව ඇදේ යකඩ පට්ටමකින්. මේ කොහමද අඩුව? පිය. අන්න මගේ පහන. පහනට තෙල්කෝ. ඒව මං හදාගන්නේ විශේෂ දවස්වල කෑමට දෙන මස්වල තෙල් වලින්. කොහොමද ඒක දල්වන්නේ? ඒකට මං වෙන ප්‍රයෝගයක් යෙදුවා. හැමේ ලෙඩකටයි කියලා මම ඉල්ලනවා. ගෙන්දගම් ඒ වේදනාව අඩු කරගන්න. ගෙන්දගම් වලින් මම හදනවා ගිනි කූරු. හරි පුදුමයි. මෙතනින් බේරිලා පැනගන්න ගත්තු මහන්සියක්. දැන් ඒ සේරම සුන් අවුරුදු 5ක් යනු උමග ගියේ නිදහස සොයා නෙවෙයි. ඒකත් ගියේ වෙනේකුගේ කූඩුවට. පිටුමා මේ හන්ද. ඔබේ උමගේ යන්නේ පිටමායිම දෙසටනේ. ඔව්. මුදු බැම්ම මේ පැත්තෙන්. ඒක යාන්තම් පේනවා මගේ කවුළුවෙන්. හැබැයිද? ඔබේ උමග භාගයක් දුර යන්නේ හරි පැත්තට. පටන් ගැනීමේදී ඔබ හැරුණා. ඔබ කියන්නේ අංශක 50ක්. මම හිතන්නේ තව අංශක 2ක්. දකුණට එතන ඉඳලා මුහුදු බැම්මට ඇති මීටර් 100ක් විතර. එහෙමනම් මගේ උමග භාගයක් දුරට හරි පැත්තටයි යන්නේ. කල්ලේ දහරන්න. පැය දෙකක් අවුරුදු 4ක්. කොච්චර කල්ගියක් කමක් නෑ. අපි හාරමු. ඔබ මට කියා දෙන්න. ඔබටත් හැමදේම. ඔව්. ගණිතය, විද්‍යාව, භූ විද්‍යාව, පැරණි භාෂා, ලෝක ඉතිහාසය, දේශපාලනය. දෙවියන්ට ස්තුතිවන්ත වේවා. නැවත ඉගෙනවීමට මට තවත් වරමක්. එඩ්මන්, අද මනෝවිද්‍යාව පාඩම අපි පර්යේෂණයට යොදවමු නේද? අපි උදාහරණයට ගමු එඩ්මන් දාන්තයට වූ සිද්ධිය ගැන. අපි බලමු පළමුවෙන් කාටද ඔබ සිර අඩස්සිවි ඈත්වීමේ ප්‍රයෝජනය. බලන්න, ඔබ ෆැරෝන් නැවේ කපිතාන් පදවිය ලබන්නට හිටියා. කාටද ඒ තනතුර ලැබෙන්නේ ඔබ ඉවත් වීමෙන්? දෝම්ලාට. එහෙමද? එහෙමයි. දැන් මට විශ්වාසයි. මර්සිඩීස් කාගෙන් සැනසීම හොයයිද? එඩ්මන්ඩ් දාන්තේ නැතිවීමෙන්. මොන්ඩේගෝගෙන්. එක දවසක් ඔබ දුටුවා දොංග්ලාර් සහ මොන්ඩේගෝ අවන්හලකද? කා සමගද? කදුරු සමග. ඔවුන් ලියූ ඒ ලියුම ඔබට විරුද්ධවයි. මේ තුන් දෙනා ඔබ සෝදිසි කළේ වරායේ පැමිණිලිකාරතුමා. ඔහු පිරිස්සුවා ඔබ අතේ මාටියේ නැමැති පුද්ගලයෙකුට එවූ ලිපිය. මාටියේ ඒ නම ඇති පුද්ගලයෙකුමා දැන සිටියා ඒ දවස්වල රජවාසලේ. ඔහු නම් නැපෝලියන්ගේ ප්‍රබල අනුගාමිකයෙක්. එඩ්මන්ඩ්, ඔබේ විනිශ්චයකරුගේ නම? ද විල්ෆෝඩ්. දොවිල්? මොකද මං කිව්වේ? ඔබ සම්පූර්ණයෙන් රහස එලි කළා. රජවාසලේ සිටි මගේ යාළුවා බොනපාට් කල්ලියේ ප්‍රධානියෙක්.
ඔහුගේ නම විල්ෆෝර්ඩ් මාටි. සොහොයුරිද්ද? නෑ මගේ වයස කෙනෙක්. ඔහුගේ පියාද? මම හිතන්නේ එහෙමයි. තාත්තා බොනපාට් කල්ලි. ඒ නිසා තමයි පියාට ඒ ලියමන විනාශ කළේ. මාත් සමග? ඔව් ඔබත් සමග විනාශ කළා. සමහර විට මට හිතෙනවා මම වරදක් කළාය කියලා ඔබට සත්‍ය සෙවීමට උදව් වුණාට දැන් මම දකිනවා ඔබගේ මූණේ නොතිබුණු ලකුණු. පලිගැනීමේ අයිතිය දෙවියන් සතුයි. එඩ්මන් එවැනි භයානක අදහස් වලින් ඈත් වෙන්න ඒවයින් ඔබ වෙනසින්නට පෙර මගේ අවසානේ නෑ ඔබ ජීවත් වෙන්න ඕනේ. මම මොකද ඉවර කරන්නම්. එඩ්මන් ඔබ ඉක්මනින් උමග ඉවර කරලා නිදානේ හොයාගන්න. නිදානේ? සිටියම මොන්ටේ ක්‍රිස්ටෝ දූපතේ මේ තමයි අතුරුදහන් වූ ඒ ෆාදාගේ වස්තුව. 1698 දී ලෝකයේ විශාලම මෙම වස්තුව අතුරුදහන් වුණා. මේ ධනිය වලලලා තියෙන්නේ මොන්ටේ ක්‍රිස්ටෝ දූපතේ. ඒ සංගවා වසර 350ක් පමණ වෙනවා. එඩ්මන් මට ඕන වුණා මේ නිදන් වස්තුව දෙන්නම එකට හොයාගන්න. දැන් ඒ සෙවීම ඔබට බාරයි. මේ ධනෙන් පින්වතේ වැඩ කරන්න. මේ දෙවියන් ඔබට දුන් ධනය අනුන්ගේ පිහිටට යොදවන්න එඩ්මන්. ඔබ මෙතනින් බේරී ගොස් මේ නිදානිය හොයාගන්න ඕන. මට ඒ දෙන්න කෙනෙක් නෑ. ඔබයි මගේ පුතා. ඉරේදී උපන් පුතා. මේ ධනයෙන් කරන ක්‍රියා මගේ නමට සිහිවටනයක් වේවා. මට ඒ ධනයෙන් වැඩක් නැහැ. මගේ නියම ධනය තමයි ඔබ මට මෙහිදී දුන්න නුවණ.
අවසාන කටයුතු කරන්නයි තියෙන්නේ. මම ගෝනි මල්ලගේ ඉන්නවා. දැන් මූදේ බඩදී එනකන් යමු. යමා. හරි බරයි. ඔහොම තමයි. වැහැරෙනකොට කටු බරයිනේ. එනම් පණ ගන්න පුළුවන් වෙයි. ඒකේ ප්‍රශ්නයක් නෑ. පොඩ කුසල් බලන්න. මම කොහෙද? ඔබ ඉන්නේ මේ ලෝගොස් නැවේ. රෝසියාවට කිට්ටුයි. මමයි කපිතාන්. චාචිතෝ මගේ නම. මේ මගේ දෙවෙනියා යකෆෝර්. ඔබ කවුද? ඔබගේ නම මොකද්ද? පාරද යන්නේ? යොන්දුව පැත්තට? මේ සඩපාර පැදකින් ගෙනියයි. මේ මොහොත දන්නවා වගේ. පිරිත්සු යකබෝ ඉතාලි නම් මේ මොහොතේ මොකද කරන්නේ? ඔබට දැම්මම තේරෙලාද? කොහොමද කරපඩු ජාවාරමයි. අන්තිමයි.
අපිට නියමයක් නැහැ. ඒ නැතුව මේ මුහුදේ ගමන් මග හොයන්න බෑ. ඔබ අපිත් එක්ක එනවද? කියන්න. ඔබ කවුද? ඔබේ නම? ඔබ කොහෙන්ද එන්නේ? මුදුබත් තුනේ පේන්නවත් නැහැ. අනුලා චටුඩි ෆීල් එකේද වෙඩි? ඔව්. කොටද? ගස්තකෝ. ඇයි? නිකා ඉන්නවකයි සේක එමිනියගේ වැඩක් නේ. ඔබට තියෙන්නේ තරුණියෙකුගේ වෙනම. වයස කීයද? මේ 1829 අවුරුද්ද නම් එහෙමද? ඔව් එහෙම තමයි. අවුරුදු 33යි. තව අවුරුදු කීපයක් ඉන්න පුළුවනි. ඔබලාගේ උදව්වෙන් මාගේ මිත්‍රයනේ. ගියාද? ගියා. ඉතින් යන්න කියාපු තැනට. මොණ්ඩේ වහමවන්න? ඔව් එහාට තමයි. ඉතින් කියනවා මාවමයි මේ වගේ ප්‍රවෘත්ති ගේන්න හවු වෙන්නේ. ඔබේ පියා මේ ගිහින් මේක කොහොම කියන්නද මන්ද? කන්නේ නැතුව. යා මලේ කන්නේ නැතුව. ඔව්. දෙවියන් මගේ ගැලවීම ප්‍රජාවාරම් කරුවන් දෙදෙනෙකුට භාර කළා. ඔවුන් මට නැවත ජීවය දුන්නා. මගේ පසුගිය ජීවිතය ගැන කිසිදු විමසීමක් නැතුව මිත්‍රකමින් වැළඳගත්තා. හිරගෙදරදී ෆරියාපියතුමාට දුන් පොරොන්දුව ඉටු කිරීමේ දිනය ළඟා වුණා. නිදන් වස්තුව අපි දෙන්නම එකට හොයාගන්න. දැන් ඒ හිම ඔබට බාරයි මගේ පුතා. මේ දෙවියන් ඔබට දුන් ධනයෙන් පින්වතේ වැඩ කරන්න. මට මේ ධනය දෙන්න කෙනෙක් නෑ. ඔබ තමයි මට ඉන්න එකම පුතා. ඉරේදී උපන් පුතා. මෙය හිරගෙදර වසර ගණනක් දුක් විඳ මිය ගිය මගේ මිත්‍රයාගේ විකෘති මනස දුටු සිහිනයක්. මම මේ මොන්ටි ක්‍රිස්ටෝ දූපතට ආවේ මගේ මිතුරු ෆරියාපියතුමාගේ ඉල්ලීම සපුරාලීමටයි. ඔහු පැවසූ ඒ නිධානය මේ ඇද්ද නැද්ද යන කුතුහලය මාව මොහොතින් මොහොත වෙලා ගන්නවා.
මාධ්‍යමයන්ගේ නාමයෙන් පොරොන්දු ඉෂ්ට කරන්න මම ඔබගේ නාමයෙන් රුවල් පාසල ඉදි කරනවා. මම ඔබට පොරොන්දු වෙනවා මගේ මුළු ශක්තියම යොදවලා අනුන්ගේ සේවයට කැපවී කටයුතු රසක් මරමන්න. එඩ්මන්ටාන්ති වන මම ඔබට පොරොන්දු වෙනවා වසර 14ක් මිනිස් වාසයෙන් ඔබ වැයත් කරපෙවුන්ගෙන් පලිගන්න. මම පලිගන්නවා. මිතුරනි මේ අහපල්ලා මේ ලෝකෙම මගේ. ඔහු කීවේ මිනිත්තු 15කින් කියලානේ. එහෙමයි බරන් දොංගලාර්. ෆ්‍රාන්සට ආපු ගමන් ගත්තයි තාමත් අගනාම මාලිගාව මුළු පැරිස් නුවරම තියෙන. පුතුබ විදිය වියදම් කරන්න. එහෙමත් වියදමක්. කොහෙන්ද ඔය සල්ලි? හැමෝම කතා වෙන්නේ ඔහුගේ මාලිගාවල වර්ණනාව. මධ්‍යදරණී මුදේ සැරසරන ඔහුගේ නැව් ගැන. කවුද බැංකුව ගැන ඇහුවේ? එයාගේ සේවකයෙක් ආවා සර්. මහා නපුරු පෙනුමක් තියෙන මිනිහෙක්. කවුද? සේවකයා. පුදුම වැඩමයි ඔක්කොම. කොහෙන් මෙහාට ආවද ඔහු? මොන්ටි ක්‍රිස්ටෝ සිටුතුමා. ඔහු ගැන පුදුමාකාර කටකතා හැමතැනම පැතිරිලා. රටේ වෙන හැම දෙයක්ම දන්නවා. ඔහුගේ ඔත්තුකාරයෝ ඉන්නවා. හැමතැනම කන් දීගෙන අහගෙන මොනවද? කවුරුවත් දන්නේ නැහැ. කවුරුද මේ අద్భుත පුද්ගලයා? බරන් දොංගලාර්. මම ප්‍රංශේ ඉඳාවේ පසක් පමණයි. ඒත් මට හිතුණා තව ඉන්න මාස දෙක තුනක්. ඒක අපිට ගෞරවයක් නේ. මෙතෙක් වියදම් අත තිබූ සල්ලි වලින් දැන් මට ඔබේ බැංකුවේ ගිණුමක් අවශ්‍යයි. මූලික තැන්පතුව ලක්ෂ 50යි. පුදුමයි නේද කඩදාසක බිලුලු තියෙන බලේ. මිනිසාගේ නිර්මාණයන්සේ මගේ ඔහුගේ සංගීතයේ කලාවන්ද ඇතුළුව සල්ලි හරියට හසුවන්නාද කලාකරුවෙක්. ඔව්. 50යි. අවශ්‍ය ඕනම වෙලාව. මම දන්නවා අයවන්නම්. බොහොම ස්තුතියි. ඔබටත් එසේමයි. ඔබගේ මේ පිළිමය නම් ඉතාමත්ම අගේ. ඔව් එහෙමයි. ඒ වගේමයි මේකත්. මේකත් ඒ වගේමයි. ස්තුතියි. ස්තුතියි සර්. වෙන මොකුත් වමනාවක් තියනවා නම් කියන්න. ඔබට ඕන දෙයක්. එකක් තියෙනවා. කියන්න සිටුවර මොන්ත ක්‍රිස්තෝතුමා. මම පදිංචි වෙන්නේ ගම්බදවයි. ඔව් මම දන්නවා. මම පහසුවට ගෙයක් ගත්ත නගරේ මට ආරංචි හොරකම් කීපයක් සම්බන්ධව අවට පොලිස් ආරක්ෂාවක් කාගෙන්ද මං ඉල්ලන්න ඕනේ. මේ නඩුවේ සෑම ලියමනක්ම දැම්මම රජුගේ අනුදැල්මට යවිය යුතුයි. දැම්මම යවනවා විල්ෆෝඩ් තුමනි. මරන් දොංගලාර්තුමා පැමිණේ. ගංගාර ඔබ ප්‍රමාදයි. ඒකට හේතුවක් තියෙනවා විල්ෆෝර්තුමනි. පිළිගන්න සිටුවර මොන්ත ක්‍රිස්තෝ. මොන්ත ක්‍රිස්තෝ තුමනි ඔබේ පැමිණීම මට ගෞරවයක්. ස්තුතියි. කරුණාකර වාඩි වෙන්න. පැමිණීම කරදරයක්ද දන්නේ නැහැ මේ වෙලාව. කරදරයක් කොහොමදවත් නෑ. තිබුණ ප්‍රශ්නයක් ඒක මම විසඳුවා. ඔබතුමා කියවන්න නැතිනේ පත්තරේ අර මිනිමරුවා යක් බෙනුවා මේ ළඟදී ඔහුගේ සහෝදරයෙක්ව මැරුවේ. ඔව්. ඔහුට දුන් දනුවම වෙන මොකද්ද මරණය මිසක්. මම අහන්නේ යම් කෙනෙක් තමන්ගේ අහිංසක දරුවෙක් සොහොයුරෙක් ඝාතනය කර වනසා දමයි නම් එවැනි කෙනෙකුට දෙන දඬුවම වන මරණීය දඬුවමෙන් ඔබ හිතනවාද සමාජයේ සෑහීමට පත්වීමට පුළුවන් කියලා මෙවැනි අපරාධයකට ඒ දඬුවම ඒ අහිංසකයන්ට මේ අපරාධය කර මිනිහට මොහොතක මරණය ඉවසීම සුළු දෙයක්. සිටුතුමනි
ඔබ කියන්නේ ඒ පැරැන්නේ දඬුවම්. මම කියන්නේ පූජිත දඬුවම. ඇහැක්. පළියට ඇහැක්. ඔව්. ඒක නම් ඇත්ත. හොඳ අදහසක්. දැන් මේ සිටුතුමා මට කියනවා ඔහුගේ මාලිගයට පොලිස් ආරක්ෂාව අවශ්‍යයි කියලා. ඒකයි මම මෙහෙට මේ ආයතනය හැම විටම සිටුතුමාගේ සේවයට සූදානමින් ඉන්නේ. පොලිස් නිලධාරීන් මුර සේවයේ තබනවා ඔහුගේ මාලිගාව වටේටම. විනසුරු විල්ෆෝර් තුමනි ස්තුතියි. පැරිස් නගරයම ඔබතුමාගේ සේවයට කැපයි. තාත්තා පොරොන්දුනානේ අද උදේ සීයව බලන්න එන්නේ. දැන් හොඳටම දවල් වෙලානේ තාත්තේ. මට සමා වෙන්න. කොච්චර වෙලා යයිද තාත්තේ? ඕක ඉවර කරලා යන්. මෙහාට මේ වගේ අමුතු වෙන්න කලාතුරකින්. මේ මහත්තයා හොරෙක්වත් නීතිඥයෙක්වත් නෙවෙයි. සමාවන්න සිටුතුමනි. මගේ දුවගේ හැටි ඔහොම තමයි. කතාවට ගියාම තැන බලන්නේ නැහැ. තාත්තා! වැලන්ටිනා. හඳුනා ගන්න මේ උතුමාණන් සිටුවර මොන්ත ක්‍රිස්තෝ. මොන්ත ක්‍රිස්තෝ? උතුමාණෙනි. මගේ මිතුරිය ඔබතුමා ගැනමයි කතාව. ඔබතුමා ගැන ඔවුන් කියන දේ ඇත්තද? ඔවුන් කියන තරම්ම පෝසත්ද? මම පෝසත් දැනුමෙන්. වයසිනුත් පෝසත්. මම මොහොතින් මොහොත පෝසත් වෙනවා පැරිසි ලස්සන බලලා. සිටුතුමනි, එන්න මං එක්ක අපේ සීයා බලන්න යන්න. එන්න. දුව වැලන්ටිනා සිටුතුමාට වද දෙන්න එපා. අපි යන්. අපි ඉක්මනට එනවා. සිටුවර මොන්ත ක්‍රිස්තෝ කොහොමද පුළුවන් උනේ මෙහාට එක් කරගෙන එන්න ඔහුව? ඇත්තම කියන්න. ලේසි වුණේ නෑ. සීයා, මෙන්න අඳුරගන්න සිටුවර මොන්ත ක්‍රිස්තෝ. සීයාට අඳුන්ලා දෙන්න මම එතුමාව මෙහාටම ගෙනාවා. උතුමාණෙනි, මේ මගේ සීයා. මාටියේද විල්ෆෝ. අයිබෝන්. මගේ සීයාට දැන් අංශභාගේ. යුද්ධෙදි සිදු වූ තුවාලකින්. ඔහු ඇසිපිය කැහිමින් ඔහුට උමනාදී දන්වනවා. මොනවද සීයාට ඕනි? තව කුට්ටයක්? වතුර ටිකක්? A B C D E F G G glasses. සීයාට ඕනේ ඇස් කණ්ණාඩිය. කන්නාඩිය නේද? අපිට වෙන භාෂාවක් ඕනේ නැහැ නේද සීයා? සීයාගේ කෑම ලෑස්ති කරන්න. සිටුතුමනි, මගේ සීයාගේ ගතතු බල උනත් ඔහුගේ ආත්ම ශක්තිය යටපත් කරන්න බෑ. ඔහුට කාටවත් නැති වස්තුවක් තියෙනවා. කැපවීමක් ඇති ආදර හදවතක්. වේදනාවෙන් කිව්ව අදහසක්. ඊතුමා ඔබ සොයන්න. මං එන්නම්. සමාවෙන්න. ඉක්මනට එන්නම්. සමාවන්න ඔබ දෙස මෙලෙස බලනවට වෙන කොහොම බලන්නද මුළු ජීවිතේම සාපයක් වුණ කෙනෙකු දෙස. ඒ තේරුම් ගන්න වද වෙන්න එපා. ඒ රහස මත කිරීම මගේ කාර්යයයි. දිනය එනකන් එය හෙළි කර දීමට ඔබේ පුතාට සිටුතුමනි, මෙන්න හඳුනා ගන්න. ඇල්බේය මොන්ටේගු. තුමාණෙනි, ඒ ගෞරවයක්. ගෞරවය මටයි. ඔබ දැකීමත් ප්‍රීතියක්. සිටුතුමනි, ඔබට අතට දීමට ලැබීමයි ගෞරවය සර්. දැන් ගෞරවය ලැබුණානේ, දැන් අතාරින්න. මේ යාළුවෙක් එක්ක ඔබයි ඔබේ වැඩ ගැනමයි නිතරම කතාව. කියන්න දෙයක්ද? මගේ පියාගේ අදහසක් තියෙනවා ඔබ නැගෙනහිර ප්‍රදේශයේ කෙනෙක් කියලා. එහෙමද? මගේ පියා තානාපතිව සිටියයි. ඔබ අසා තියෙනවද? කවුන්ට් ඔෆ් මන්ඩේගෝ? ඔහු ගැන අසා නැති කෙනෙක් කොහෙවත් නැහැ. මම ඔහුවත් හමු වෙන්න යදහස.
සිටුතුමනි මං එල්බයාර්ගේ පියා. ජනරල් එහෙමයි. සමාජයේ ඉහළ පෙත්තරම් නැගී ඔබ වගේ කෙනෙක් මගේ පුතා දැනගෙන සිටීම ගැන ඉහළම පෙත්තර නැගී සිටින්නේ ඔබයි. කවුරුද අසා නැත යුද පිටියේ දස්කම් ජනරල් මොන්ඩේගෝගේ. ස්තුතියි සිටුතුමනි. සිටුතුමනි ඔයනේ මගේ මව. සතුටු වෙ හඳුනන්න. පුතුමාණනි මගේ පුතා මං එක්ක සෙල්ලම් කරනවා. ඔහු කියනවා අමුත් එක්ක ඇවිල්ලා. නම කියන්නේ නැතිලු. ඔහු කියනවා මං Not met before, have we, monsieur? Have I the honor of addressing monsieur? Your servant, madam, the Count of Monte Cristo. දුටුවද? හැඳුනවද? ඇය හිතනවා මාව දන්නවා කියලා. ඒත් ඒ ඇයට හිතාගන්න අමාරුයි. ඇය විශ්වාස කළ දවසට? එතකොට ප්‍රමාද වැඩි. හැමෝටම දෙවියන්ගේ අසිපතින් මෙන් දඬුවම් ලැබෙයි. ඔබ ඇයට ආදරේද? නැහැ. ඇයට බැරිද ඔබ හිත වෙනස් කරන්න? ඔය කටයුතු නවත්තන්න? කරුණා කරලා කියන්න. බලයක් නැහැ කිසිවෙකුටවත්. අහසෙවත් පොළොවේවත් මගේ පරිගැනීම නවත්තන්න. ඒ හොඳයි හොඳයි. ඔබේ පරිගැනීම ඔබෙත් මගේත් පරිගැනීමයි. දෙන්න මොන්ඩේගෝගේ වාර්තාව. විල්ෆෝර්ගේ නැත්නම් වෛද්‍ය වාර්තාව දොස්තරගේ. දෝංගාර්ගේ හැමදේම මෙතන තියෙනවා මාස්ටර්. හොඳයි. රටට පෙන්වන්නේ විල්ෆෝර් ආදරවන්ත පියෙක් කීකරු පොතෙක් නීතිය සුරකන මිනිහෙක් කියලා. දෝංග්ලාර් ආර්ථික විශේෂඥයෙක්. රටේ වියහිදම් මිල මුදල් භාරව කටයුතු කරන බලවත. ජෙනරල් මොන්ඩේගෝ. ඔහු පෙනී සිටින්නේ වීර සටන්කාමියෙක් හැටියට. ඔහුට මිනිස්සු සලකන්නේ බොහෝ ඉහළින්. ඔහුට කියන්නේ රණමයුර පටබැඳි ආදර නාමය. ඒත් මන් දන්නවා විල්ෆෝර් වුර්කයා, දෝංග්ලාර් සූකරයා, මොන්ඩේගෝ නරියෙක්. දැන් මම ලෑස්ති දඩයමට යන්න. හොඳයි හොඳයි බොහොම හොඳයි. එන්න එන්න. හොඳයි බොහොම හොඳයි. ඔබ දැන් ගුරා මම ගෝලයා. දානවා අපිට. බොහා ගන්න කරදරයක්. බොහෝ විට එහෙම තමයි. මේ වාර්තාව ඔබ හිරේ ගින් තියෙනවා ප්‍රජාවාරණයට. ඉතින් පැන්න නේද? අවුණා වහල්දිවිර තියෙනවා ආයෙත් පනගත්තා. ඔතන මගේ ජීවිත කතාවම තියෙනවා වගේ. ඔබේ ජීවිතයේ ඔබ හොරෙක්, ජාවාරම්කාරයෙක්, සමහරට මිනිමරුවෙක්. මේ කාලේදී ඔබ ඉගෙන ගත්ත ඉතාලි භාෂාව. හොඳටම ඔබ දැන් සිට සිටුවර කැවල් කාන්තේ. හැබැයි තේරුම් ගන්න. ඔබ නගරාධිපති කැවල් කාන්තගේ පුතා. කැවල් කාන්තේ පරපුර ඉතාල වැදගත්. ඔබ විශාල පෝසතෙක්. හොඳයි. මට වියදම් කරන්න සල්ලි ලැබෙනවනේ? ලැබෙනවා. ඔබේ පදිංචියට මම සුවිසල් මාළිගයක් තෝරගෙන තියෙනවා මෙහිකරුවන් 3 දෙනෙක් සමග. ඔබ අස්සලතයක් මිලදී ගත යුතු අස්වෙන් සමග. තේරුණාද?
හඳුනා ගන්න සලස්වන මිතුරයක් වශයෙන් සුරුපි තරුණියක්. ඉදිරි සුමාන දෙක තුලදී ජනතාව ඔබව නිතර දැකිය යුතුයි මා සමග. හරි. සිටුවරයෙක් සමගනේ. බොහොම හරි. දැන් ඔබේ නම සිටුවර කැවල්කාන්තේ පැමිණේ. ඔබව නැවත දැකීම මට ලොකු ප්‍රීතියක්. හඳුනා ගන්න මගේ මිත්‍ර සිටුවර කැවල් කාන්තේ ඔබේ සාදයට ඇරයුම් කළ මිතුරෙක් නම් සිටුවර ක්‍රිස්තෝගේ මගේත් මිතුරෙක්. මේ තමයි මගේ දුව වැලන්ටිනා. හඳුනා ගැනීමට ලැබීම මට ලොකු සතුටක්. සිටුවර කැවල් කාන්තේ පැරිස් සිටාවේ පවුලේ කටයුත්තකට. ඔහුගේ බිරිඳ ඉතාලියේද? ඔහු අවිවාහකයි. හඳුනාගෙන කල්ද? දැන් ටික දවසක් මගේ ඉතාලියේ මිතුරන් නුවත හැඳුනුම්පත් වෙව්වා. ඔහුගේ පෙළපත දන්නා මුළු ඉතාලියම. කැවල් කාන්තේ පරම්පරාවේ වංශයත් වස්තු සම්භාරය ගැන. වැලන්ටිනා කැමතිද ඔබ මා සමග නැටුමට එක්වීමට? ඔබගේ දුවගේ ආදරවන්තර තරහ ගියා වගේ. මගේ දුවට ආදරවන්තයෙක් නෑ. බහදින් නැද්ද මොණ්ඩේකොට? ඇත්තම නෑ. යාළුවයි. ඔබද මෙහි බාරකරු? මමයි ක්‍රියා කරවන්නේ. අප පණිවුඩ යවනවා ඔබට ඕනෑ කරන විදිහකට. වැඩ කරන්නේ කොහොමද? මේ වගේ තව එකක් තියෙනවා අර පැත්තේ. ඒ මගේ දකුණු පැත්ත. පණිවුඩ එවන එක්කන මේ පැත්තේ. පණිවුඩයක් ආවහම දකුණේ ඉඳලා වමට යවනවා. මේ විදිහට ස්පාඤ්ඤේ පණිවිඩ ඔක්කොම පැරිසියට යවනවා පැය ගණනක් ඇතුළත. නූතන විශ්මයජනක නිර්මාණයක්. ප්‍රාන්ත 3000ක්. අවුරුදු 5ක පඩිය යවුවොත් මේ පණිවුඩය රංචයට. නමුත් වැඩේ නම් රාජකාරී නෙවෙයි. ඕවා ගන්න තහනම්. තහනම් උනත් මේක නම් වෙන්න බෑ. ඕක සහතික කළ රජයේ පණිවිඩ හොමාරුවෙන් ආවේ. ඩොන් කාලොස් රජතුමා ප්‍රංශය ආක්‍රමණය කරලලු. රට අභ්‍යන්තරයේ යුද්ධ ඇවිලිලා. දැන් අපි ගත්ත ස්පාඤ්ඤ ඔප්පුවට මොකද කරන්නේ? මම කියන්න කැමතියි සර්. කියනවා. විකුණන එක තමයි තියෙන්නේ ඉක්මනට. ඒක හරි. ඔක්කොම විකුණනවා. දැන් ආයතනය විවෘත කළ විගසම. මගේ නම්මුව මගේ බැංකුවේ කීර්තිය. මම පාවිච්චි කළේ බැංකුවේ ගනුදෙනුකාරයන්ගේ මුදල්. ඒ අයට මම මොනවද කියන්නේ? තව අදහසක් නැද්ද? ඔව් මුදල් ඔක්කොම ගෙවන්න. බැංකුවේ තල්පතු වලින් තමුන්ගෙන් විකාරේ මම අන දෙනවා විකුණන්න දැන්ම.
ඔබට ඕනේ සර්? ඔබේ කාලය මම ඒකට ගෙවනවා. මම ඔබට සේවයට කැමතියි. ඔබේ නම කදුලුස් නේද? ඒ මගේ නියම නම. කොහොමද දන්නේ? අවුරුදු 7ක් හිරේ හිටියා. එකවරක් පැන යන්න තත් කළා. එහෙමයි. මගේ හවුල්කාරයා තමයි. ඒ හවුල්කාරයා තමයි ඔබ පාවා දුන්නේ. පොස්තිනෝ. මගේ ජීවිතේ එකම පැතුම නම් හොයලා එතනම මරන්න. අලිගැනීම රසවත් දෙයක් ජීවිතේටත් මරණයටත්. මට තව හදිසි වැඩ කිහිපයක් තියෙනවා. වැඩි වෙලා යන්නේ නැහැ. පොඩ්ඩක් පිටින් ඉන්න පුළුවන්ද? මට පුළුවන් සර්. අයබෝන්. අයබෝන්. පොස්තිනෝ. පොස්තිනෝ. ආයෙත් ගැහුණනේ. ඔබ කොයි නිරේ ඉඳලාද ජීවිතේට ආයිත් මතුනේ? එදා උඹ තමයි බිල්ලට දුන්නේ මාව එතනම මැරෙන්න. දැක්කද සර්? ඔහු මට පහර දුන්නා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ගෙනියනවා මෙයා පොලිසියට. ඔබ ඔහුව දන්නවා. ඔබ කවුරුද මොන්ත ක්‍රිස්තෝ? ඔබ කවුරුද? ඔබ ගෙනියනවා. එකයි. ඔහුගේ පෙළපත නම් කවල්කාන්ත නෙවෙයි. ඔහුගේ නම බෙනඩිටු. ඔහු දැන් භාවිත කරන නම. ඔහු ප්‍රසිද්ධ දාමරිකයෙක්. ඔයා දැන්ද මට කියන්නේ? බැරි වුණාද ඉස්සෙල්ලා කියන්න? හිරෙන් පැනපෙකේ. තවත් චෝදනා තියෙනවා. අපි ඔක්කොම ලව රැවැත්තුවා සාජන්. ඒ විතරක්ද? දක්ෂ මන්ත ක්‍රිස්තෝවත් කවල්කාන්තේ පෙළපත ඒ නමටත් නින්දා කළා. ඒ විතරක්ද? මගේ නමට නින්දා කළා. ඒ හින්දා මේ නඩුව මම අහනවා. ඇත්තෙන්ම ඒක මගේ පරම යුතුයකමක්. ඇයි පූජකතුමනි? සිරකරුවට අන්තිම ආලේපය දෙන්න. අන්තිම ආලේපයට සරසෙන්ට මාව තාම තීන්දුව කර නැහැ. යනවා යන්න. අනුරාධ කවල්කාන්තේ යනවා යන්න. පස්තිනෝ. ඔබ මගේ හිතවත් ආරක්ෂකයා. මාව බේර ගන්නවද මේ නඩුවෙන්? ඔබ බේර ගන්නවා මං කියන විදිහට කළොත්. මේකේ මුල් පිටුව සම්පූර්ණයෙන් කටපාඩම් කරගන්න. අනිත් ලිපිගුණුත් හොඳින් කියව බලන්න. මම නඩුවේ වෙලාවේ උසාවියේ ඉන්නවා. මා දෙස බලාගෙන ඉන්න. මේ දැන් අන්ද්‍රියා බෙනඩිටෝ
ෆස්ටීනෝ ඔහු සෑම හොරකමකටම අලුත් නමක් යොදනවා. ඔහු නම් හදවතේ කිසිම තෙතමනයක් නැති කොටින්ම කියනවා නම් ඔහු පොළඟෙක්, විසකුරු පොළඟෙක්. දැන් මේ මිනි මරුම අතටම අහු වෙලා ආයුධත් සමගම ඔහු අපරාධය කළ මොහොතෙහිම. එම නිසා බුද්ධිමත් භවතුනි, ඔබලාට දිය හැක්කේ එකම තීන්දුවයි මේ අපරාධයට මරණය. සභාගර්භය නිහඬවනු විත්තිකරුව නැගී සිටින. විත්තිකරුව පවසන ඔබේ නම? විනිසුරුතුමනි, මම නම හෙළි කරන්නම් අවසානයේ. ඔබේ වයස? මට අවුරුදු 24යි. උපත ලැබුවේ 27 වෙනිදා සැප්තැම්බරේ 1815 දී. උපත ලැබුවේ කොහෙද? එමිටමෝරි. මේ පැරිසියේ. ඔබේ රැකියාව? මම වෘත්තියෙන් නම් සොරෙක්, වංචනිකයෙක්. සමහර විට කුලියට මිනීමරන්. ප්‍රශ්න තියනවද විල්ෆෝතුමනි? පැමිණිල්ලේ ප්‍රශ්න දැන් අවසන්. එකක් ගැන. දැන් විත්තිකරුව, දැන්වත් කියන්න පුළුවන්ද ඔබේ සත්‍ය නම? මම ඒ දන්නේ නැහැ. නමුත් මා දන්නවා මගේ පියාගේ නම. එසේනම් මේ පවසනු. මගේ පියා රජයේ පැමිණිලිකරු. මොකක්ද ඔබ කිව්වේ? ඔහුගේ නම ද විල්ෆෝඩ්. වසර 1814 මහත්මාද විල්ෆෝ ගෙයක් ගත්ත 28 රූට් ෆොන්ටේන් පාරේ ඔටනිගල. එය යෙදුවේ ශිෂ්ට සමාජයෙන් තරුණ ළඳක් වසන් කර තැබීම. අවුරුද්දක්ම රහස් පදිංචිය ඔටනිය ඒ තරුණිය දරුවෙක් ප්‍රසූත කළා විල්ෆෝඩ්ට දාව පිරිමි දරුව. මව පැයකට පසු මිය ගියා. එම රෑම විල්ෆෝඩ් ගොස් දරුවා රෙදි කඩකෝතා පන පිටින්ම වල දැමුවා ගේ මිදුලේ. මේ සිද්ධිය බලා සිටියා ජනේලයකින් උඩ තට්ටුවේ සිට මේ ගෙදර සේවකයෙක්. ඔහු තමයි දරුවා ගොඩගත්. දරුවාට පන තිබෙන බව දැක ඔහු මාව බාර කළ අනාථ මඩමකට. අවුරුදු 13 දී පැනගත්තා එතන. එතෙන් සිට මම පෙර කී අගනා වෘත්තියේ යෙදී සිටියා. මේ හේතුවෙන් අද මට මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔබතුමන්ලා ඉදිරියට පැමිණීමට සිදු වුණා. මේ ගේගත්තු බදුවප්පු අත්සන්කලේ ද විල්ෆෝ. ඒ අසන්න ළඳගේ මරණ සහතිකයෝ පොලිසිය දොස්තරගෙන් ඔටනි. මෙන්න සහතිකයක් එම දොස්තරගෙන්ම ඔප්පු කරමින් ද විල්ෆෝ ඒ දරුවාගේ පියා බවට. මේ සියල්ල සනාථ කිරීමට අවශ්‍ය කරුණු පිළිවෙලට මෙහි අමුණා ඇත. මෙන්න සර් අද පත්තරේ ස්පාඤ්ඤ ප්‍රවෘත්ති තියෙනවා. නෑ. මොනවද තියෙන්නේ? නෑ. මේක අහනවා. ඊයේ පත්තරේ ස්පාඤ්ඤ යුද්ධය ගැන වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍යයි. ටෙලිග්‍රෑම් සිග්නල් එකක් වැරදියට පරිවර්තනය කිරීමයි මෙම වරදට හේතුව. කියාපු විප්ලවය යුද්ධය කෝ ස්පාඤ්ඤ සාමගාමී ඩොංගා බොරු යුද්ධයක් ගැන කියලා අපේ කොටස් ගත්තා නෙවෙයි. නැති විප්ලවයක් ගැන කියලා අපේ කොටස් ගත්තානේ. දෙනවා අපේ කොටස්. මහත්වරුනි යුද්ධය ගැන විශ්වාස කළා. මම ඔක්කොම වික්කා. බොරු කාර්යය නැහැ.
දංගකට කිය පාඩුව. නැති යුද්ධයක් ගැන කියලා. මේ මහතුන්ට පාඩුවනේ නෑනේ. මට ලැබෙන්න තියෙන එකයි නැතිනේ. මගේ සල්ලි සේරම නැතුණා. මම ඔයාලට කියලා නෙවෙයි කලේ. විප්ලවයක් කියලා විකිනෙව්වා. දංගා දැනගනින් බොයි බැංකු ව්‍යාපාර අධික ඉවරයි කියලා. මගේ දැන් වතුර වසා තමයි. මමත් එහෙමයි. අදම මං බෝ අපේ සල්ලි වංචාවට උසාවි කිරිනවා. මගේ නිස්සල වුණා. ප්‍රංශේ ඉඳලා අවසానයි. මේ හොරකම ගැන හැමෝටම දන්නවා. වගුම් ගන්න. අප දැන් යමු. පැරිසිය ලොකුම බැංකු හිමියා බල් හොරේ. මොකද මේ කලබලෙන් ඇල්බයා? මං ආවේ සතර ස්වාමීචි කතාවට නෙවෙයි. මට ඕන උත්තරේ. මොනවද දරුවා? ඔබේ පත්තරේ අද මොනවද පළ කළේ? මගේ පියා ගැන අසත්‍ය ප්‍රවෘත්තියක්. ඔහුගේ අවංකකම. ඔහුගේ යුද සේවය අපහාසයට ලක් කළා. ඔව්. ඔබට අයිතියක් නැහැ. මේ වගේ චරිත ඝාතන. ඔබ දැන් සිටින්නේ මගේ ගෙදර. මටයි අයිතිය උස්සරින් කතා කරන්න. මේක ලීවේ ඔබයි. නැගිනවද? මමයි. ඇති. අභියෝගය පිළිගත්ත ඇල්බයා. හෙට උදේට සර්. සෆීල් අම්මාස් උදේ. සෆීල් අම්මාස්. ඇයි මේ කලේ? ඔබට මගේ දරුවා මරන්න අයිතියක් නැහැ. ඔහුගෙන මට අභියෝගය. අභිමානනීය පුතෙකුගේ හැසිරීමේසේ ජෙනරල් කෙනෙක් ඔහුගේ පියා. මටත් පියෙක් හිටියා. එසේනම් පුතෙකුගේ කේන්තිය තේරෙයි ඔහුගේ පියා වන ජෙනරල්ගේ නාමය කෙලසුවාම. මොන ජෙනරල්ද? මගේ කාර්ය ලුතරන් කෙනෙක් සමග. මොන කාර්යද? පරිගැනීමක්. ඒ මොකටද? ඔබ ආලය කළ කෙල්ල බැන්නටද? ඒට පරිගැනීම වැරදි. ආයි දුබල වුණේ මගේ තනිකන් ජීවිතය ඉවස ගන්න බැරුව. බැන්දේ ඔහුව මට කියව නිසා ඔබ සතදී ෆිරේදි මරා කියලා. ඇයි මම සතදී ගියේ? ඇයි මාව හිර කළේ? මන් දන්නේ කොහොමද? ඔය ලියමනේ අත්අතුරු බාඳුනන ඇතිනේ. කොහොමද මේක ලැබුණේ? සල්ලි වලින් කරන්න බැරි දෙයක් නෑ. පුදුමයි. අවුරුදු 14ක් ඔය ලියමන නිසා ජීවත් වුණා හිරගෙදර පාතාලේ. ඔබට ඇති නොවේ. මම දන්නේ ඔබ බඳ බව. මගේ පියා මල බව. කන්නේ නැතුව. ආමතේ. ඒ දවස්වල ගෙදර නෑ. අපි නගරෙන් පිට. මට සමාව දෙන්න කියන්නේ මගේ ආදරවන්තය සොරාගත් කෙනෙකුට. හොඳමයි. ඔබ ඉල්ලුවොත් ඒ මන් දෙනවා.
මට සමාව දෙන්න කියන්නේ මගේ ජීවිතය අවුරුදු 14ක් සොරාගත්තට ඒකත් මම දෙනවා. නමුත් සමාව මගේ පියා නැසුවට ඒක නම් බෑ. මම සීලෙන් දුටු ඔබ මැරිලා. ඔබ වාගාදයට විසි කරලා මල සිරුරු දමන බලටම. එම සීලෙන් නිතර පෙනෙනවා. හීනෙන් වෙවුලලා අවදි වෙනවා. ඔබේ පියා හැමතෙම මැරෙනවා හීනෙන් දුටුවද? හීනෙන් දුටුවද ඔබේ ආදරවන්තයා තව කෙනෙකුට අත දෙනවද? ඔබ අගාධයේ මිය යද්දි ඊට වඩා මගේ ආදරවන්තයා මගේ පුතාව මරන්න සූදානම. නේත්මනහන්න මගේ හද පත්ලෙම ඔබ ගැන වැළපිලා කිසිදු වැඩක් වුණේ නැහැ. ඔබ මිය ගියා කිව්වම ඔබ මල බව ඇසෙන වෙලේ මමත් මලාන මගේ මුඩුකමට මම ජීවත් වන අවසර 20ක් දිනෙන් දින අවුරුද්දෙන් අවුරුද්ද මගේ හද වද දුන්නා. මේ ඔක්කොම දුක් අතරේ මගේ එකම සැනසීම මගේ පුතා. අපි දෙන්නට හිමිවන්ට තිබුණු පුංචි පුතා. අපේ පුතා එඩ්මන්. ලෑස්තිද? 1 2 3 4 5 6 7 8 9 10. ඔබට කීවා හැමදේම මට සමා වෙන්න. ඔබ තාත්තගේ දොස් එලිකිරීම වැරදි නැහැ. මොනවක් කරන්නද? මම දෙවියන්ගේ දූතයා. එමානීටු කරන්න මම බැඳී සිටිනවා. ජනරල් මොන්ඩේගෝ මෙම විශේෂ කොමිසමේ සමාජිකින් හොඳින් දන්නවා ඔබේ නොකැලැල් සේවය. එය සනාථ වෙනවා ඔබට ලැබී ඇති සහතික සම්මාන හා යුද සේවයට ලැබුණු පදක්කම් වලින්. එයට අපි ඔබට ගෞරව කරනවා. එම නිසාම මේ කොමිසමේ සමාජිකයන් සහ මමත් මවිත වුණා කියවීමෙන් ඔබ ගැන පළ වී තිබෙන එළිදරව්ව ග්ලෝබ් නමැති පත්තරෙන්. එම පත්තරේම අද පළ වෙනවා බොහෝම භයානක නිශ්චය චෝදනා පෙළක්. මෙහි සඳහන් වෙනවා ග්‍රීක යුද්ධයේදී ඔබ අලි පාෂාගේ මාලිගයට චරපුරුෂයෙක් ලෙස කටයුතු කරමින් සිටියේදී ඔබ ඔහුව තුර්කීන්ට පාවා දුන් බව. සභාපතිතුමනි මගේ නිදහසට කරුණු ගෙන හරපාන්නද? බොහොම හොඳයි. සහතිකයක් අලි පාෂා තුමා මත්සංකර මා කෙරෙහි ඔහුගේ විශ්වාසය සනාථ කරමින් මා කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය තහවුරු වෙන ඔහුගේ මරණ මොහොතේදී ඔහුගේ බිරිඳ හදුවත් මගේ රැකවරණයට බාර කළ නිසා ඔහුගේ බිරිඳ හදුව ඔබේ රැකවරණයේ සිටි ඔවුන් දෙදෙනා දැන් කොහෙද? මා වුණ සෙව්ව සභාපතිතුමනි සටන් මැදදී මගේ ජීවිතය පරදුවට තබා මම වුණ සෙව්ව හම්බ වෙනකම් මට වුන් හම්බ වුණා සතුරන්ගේ ඝාතනයට බිලි වෙලා. ඔබ ඔය කියන කරුණ ඔප්පු කරන්න සාධක දිය හැකිද? ගරු සභාපතිතුමනි අලි පාෂා විසින් අත්සන්කල ලිපියම මදිද? නැතිනම් ප්‍රංශ නිලධාරියෙකුගේ වචන සාධක ලෙස බාර ගන්න පමණක් නෙවෙයි. මෙහත් ඔබ ඉල්ලුව මගෙන් සාක්ෂි. මම ඉල්ලනවා මට විරුද්ධව ඔබලාගෙන් සාක්ෂි. මොනවද මේ චෝදනා? වැදගම්මකට නැති පුවත්පතක ලියමනක්. කවුරුද මේ කරුණ දුන්නේ මේ පුවත්පතට? කොයි මිනිහා? එන්න කියනවා ඉදිරියට. ඇවිත් සාක්ෂි දෙන්න මට විරුද්ධව. සිටුවරතුමනි ඔබේ නිදොස් බව ඉතාමත් පැහැදිලිව ඔප්පු කළා මෙම කොමිසමට.
එම නිසා ඔබ සතුටු වෙයි මෙම ලියමනේ ඇති කරුණු දැන ගැනීමට. ඒ මෙසේ. මම අලි පාෂාගේ අවසාන මොහොතේදී සිටියා. මා දන්නවා උන දේ ඔහුගේ බිරිඳ හා දුවට එය පැවසීමට අවසර. කවුරුද ලිව්වේ? ලියමන අත්සන් කර නැහැ. ඒත් ඔහුට ඉදිරිපත් වීමට අන කරන්න පුළුවන්. ඔබ කැමති නම් පමණයි. එන්න අන දෙන්න. එන්න අවසරයි. කරුණාකර ඔබ කවුරුදයි කියන්නේ? මම දුව අලි පාෂාගේ. සභාපතිතුමනි, මෙතන ඇති මගේ උප්පැන්න සාධකය. තවදුව ලිපි ගොනුවේ ඇති මාවත් මගේ මවත් විකුණපු කොන්දේසිය. විකුණුවා කිව්වද? ප්‍රංශ නිලධාරියෙක් අපිව වහල්කමට වික්කා 40000කට ෆ්‍රැන්ක්. ඒ නිලධාරියාගේ නම මොකද්ද? ජෙනරල් මොන්ටේගෝ. මගේ පියා ඔබ විශ්වාස කළා. පුතෙකුට වගේ සැලකුවා. බිරිඳ හා දුව බාර කළා රැකවරණයට. මොහු බොරුකාරයෙක්, ද්‍රෝහියෙක්, මිනිමරුවෙක්. ඔබේ අසපතෙන් තමයි මගේ පියාව ඝාතනය කළේ. ජෙනරල් තුමනි, කුමක්ද ඔබේ පිළිතුර? බොරුකාරයෙක්. ඔබ අදහනවද මිසදිටු විදේශිකයෙකුගේ වචනය? රජුගේ හමුදාවේ ජෙනරල් කෙනෙකුගේ වචනයට පටහැනිව. ඔය ස්ත්‍රිය වට්ටඩියෙක්. කවුරුද වට්ටඩිය? සත්‍ය වශයෙන් අලි පාෂාගේ දුව. ඔය ලිපිගුණ සාධකද ඒව පුනහම. ජෙනරල් මොන්ඩේගෝ. කවුන්ට් ඔෆ් මොන්ඩේගෝ යුදබිමේ වීරයා. මොකද්ද ඔබේ සම්බන්ධය මේ ස්ත්‍රිය සමග? මොකද්ද සම්බන්ධය මගේ අහනවා? එඩ්මන් ඩාන්ටේ සමග. එඩ්මන්. දැන්නේ මට තේරෙන්නේ අපේ නාවික කොල්ලා එළවින් ඇවිත් පලිගන්න ඇවිත් මට දැන් තේරෙනවා කදුරුස් මලා දොංගාල් මැරිලා විල්ෆෝර් පිස්සන් කොටුවේ මේ මගේ වාරේද? එහෙමයි. එක බිලී බෑමයි උඹේ ක්‍රමය නේද? මාව ලේසියෙන් බාන්න බෑ. විනාශ කරන්න බෑ. ඔය හැංගි මිනි මරනවා වගේ නෙමෙයි. මූණට මූණ සටන් කරපන්. දැන් ලෑස්ති වියන් උඹේ මරුව හමුවන්න. බලමු. හොඳයි. උඹට පුළුවන් පණිගන්න විතරද? මරණයෙන් ගැලවීම මදි. මෙලොවදීම වන්දිගේ පන් නිරයට යන්න පෙර. ජෙනරල් මොන්ඩේගෝ ඔබ සිරබහරේ. 4යි.
Mercedes. Mercedes. ඇයි මේ කවුරුවත් නැත්තේ? කොහොම මොන්නක සිටුතුමිය? ඇය මාසෙයි වලට ගියා. කොයි වෙලාවේද? ඊයේ. Mercedes! කොයිද මේ යන්නේ? අප්‍රිකාවට මගේ පුතා හම්බෙන්න. ඔහු හමුදා සේවයට බැඳුණා. Albert Soldado? ඔව් පියාසේම හමුදා සේවය. මම ඔබ සමග එන්නද? මට දෙදෙනාටම උදව් කරන්න පුළුවන්. මගේ පුතා එයට කැමති වන්නේ නැහැ. ඔබ කියවනේ ඌ අප දෙදෙනාගෙන් වෙන්න තිබුණා කියලා. වෙන්න තිබුණා. ඔහුට පියෙක් ඉන්නවා. ඔහුගෙන් යන්නේ පියාගේ නම. ඔබ සම්පූර්ණයෙන් කැලල් කළයි පියාගේ නම. ඒ සාධාරණ යුක්තියක්. ඇත්තෙන් මේ කිරීමෙන් මට සතුටක් වුණේ නැහැ. මගේ කාර්ය සම්පූර්ණයි. මට ලෝකෙ තැනක් නැහැ. ආසාවකුත් නැහැ ජීවිතේට. අහිංසකයන්ට දුන් දුක් වලට වන්දි ගෙවනවා. පලිගන්නා දේවදූතයෙක් ඔහු බිලිකලාගෙන් සමාවිල්ලන්නේ නැහැ. දෙවියන්ගේ පලිගන්න ආයුධය නෙමෙයි මං. දෙවියන්ගේ පලිගැනීම මෙහෙවර ඉවරයි. මම හොයන්නේ මට නැති වුණු දෙයක්. මගේ ආත්මය එඩ්මන්ඩ් ඩාන්ටෙව. ඔබට ඔහු හමුවන්නේ නැහැ. ඔහු මිය ගියේ බොහෝ කලකට පෙර හිරේදී. ඔහුගේ හොඳ සමුක බල දැම්මා. මං සන්තෝෂ වෙනවා සිටුවර මුන්ත ක්‍රිස්තු මිනිස් ලෝඩ් පැමිණියට. මම පතනවා මගේ හදපත්ලෙන් ඔබ සොයන සැනසුම ලැබේවා. ලැබෙන්නේ නැහැ. පාලෙන් විරුණ තරුණ හදවත් දෙකකට අහිමුණ සෙනෙහස. එය නැතිවුණේ අවුරුදු බොහෝ ගණනකට පෙර. සුබ ගමන. මොන්ඩේගු සිටුතුමියනි. ඔබට දෙවි පිහිටයි.